නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා භූමියට අනුබුදුවරයන් වහන්සේ වූ අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ කොත්මලේ මල්දෙණියේ පදිංචිව සිට මිය පරලෝ ගිය පින්වත් තෙන්නකෝන් පියාණන්ට, වික්‍රමසිංහ මෑණියන්ට, ඩැනී වික්‍රමරත්න ස්වාමි පුරුෂයාට සහ මාලික රණවීර පුතණුවන්ට පිපෙත් අනුමෝදනා කරන අදහසින් පින්වත් පියසීලී සහ ලලිතා යන දියණීවරුන්, සෝමපාල රණවීර බෑණනුවන්, ශ්‍රීමාලී, නිර්මාල්, හර්ෂී, උදාර යන මොනුපුර මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ පින්වතුන්ලා විසින් සිංහලයට හමු වූ නිධානය මේ උතුම් ධර්මදේශනා මාලාවේදී පින්වතුනේ අපි අපේ සිහල ජාතියේ උරුමය ගැන ඉගෙන ගත්තා. සිංහල ජාතියට ලැබුණු නිධානය ගැන අපි ඉගෙන ගත්තා. අපේ උරුමය අපට ලබා දුන්නේත්, අපේ උරුමය ගැන අපිට කියා දුන්නේත් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. අපිට මේ මහා නිධානය වන සම්මා සම්බුද්ධ ශාසන දායාදය ලබා දුන්නේත් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ ගැන අපේ හැබෑ උරුමය සඳහන් සත්‍ය ඉතිහාස ග්‍රන්ථය තුළ, මහාවංශය තුළ මෙහිමයි සඳහන් වෙන්නේ: ලංකාදීපේ සෝ සත්තු කප්පෝ අකප්පෝ ලංකාදිට්ඨානේ ද්විසිට්ඨානේ සුතේරෝ ධම්මං භාසිත්වා දීප භාසාය ඒවං සද්ධම්මෝ තාරං කාරයි දීප දීපෝති. අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේදී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ලංකාවේ රජමදුරේදීත් ඇත්හලේදීත් මේ ස්ථාන දෙකේදී ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මය වදාලා. ඒ වෙනකොට ලංකා භූමියේ කතා කරපු භාෂාව දීප භාෂා. ඒ දීප භාෂාව මිහිඳු මහරහතන් වහන්සේ දැන සිටියා. චතුපටිසම්භිදා ලාභී රහතන් වහන්සේ නමක් වන මිහිඳු මහරහතන් වහන්සේ දීප භාෂාව මනාව දැනගෙන හිටියා. ඒ නිසා දීප භාෂාවෙන් අපට තේරෙන විදිහට ඒ ධර්මයේ පහදලා දුන්නා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයේහි බැසගන්නට කටයුතු කොට වදාලා. මේ ලංකාවාසීන් අපේ සිංහලයාව පිංගුතුනේ සද්ධර්ම මාර්ගයේ පිහිටුවීම පිණිස මිහිඳු මහරහතන් වහන්සේ හරි අගේට ධර්ම දේශනා කළානේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සතියක් ගත වෙනකොට ලංකා භූමියේ 8500ක් මාර්ගඵලලාභීන් බිහි වුණානේ. ඉතින් එහෙම ධර්ම දේශනා කළා අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ දහම් දෙසද්දී සිංහලයාට තේරෙන විදිහින් දීප භාෂාවෙන් ධර්මයේ විස්තර කළා, විග්‍රහ කළා. ඒ දීප භාෂාවෙන්ම තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපේ හැබෑ ඉතිහාස කතාව කියලා දුන්නේ. එසේ ඉතිහාස කතාව ආදිය කියලා දෙනකොට අපේ සිංහලයෝ බොහෝම ගෞරවයෙන් ඒවා මතක තබා ගත්තා, ධාරණය කරගත්තා. ලේඛන ආදී තිබුණා නම් සටහන් කරගත්තා. සීහල අට කතාව කියන එක ඔය ක්‍රමයට තමයි අපිට හැදුනේ. ඒ සීහල අටුවාව සම්පූර්ණයෙන්ම හැදුනේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියා දීපු පිළිවෙලට.
ඒ පිළිවෙල මතක තබාගෙන ඒ පිළිවෙල ධාරණය කරගෙන තමයි සිංහල අටුවාව හෙළ අටුවා නිර්මාණය වුණේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට මුලින්ම පැමිණිලා දහම් දෙසනකොට මේ ලංකාවේ පළමුවෙන්ම හටගත්තා ධර්මශාලාව කියන ශාලාව. ඒ වෙනතෙක් ධර්මශාලා තිබුණේ නැත. ධර්මශාලා කියලා කියන්නේ කුමක්ද පින්වතුනි? අමෘතයේ බෙදනා තැන. අමෘතයේ බෙදනා තැන් මේ ලංකා භූමියේ බිහි වුණා මිහිඳු මහරහතන් වහන්සේ නිසා. රජුරුවන්ගේ මංගල හස්තීන් මේ බැඳ තබන හස්ති ශාලාව කියන සුවිශාල ශාලාව ධර්මශාලාවක් කරන්න වුණා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ ධර්මශාලාව නිමවලා ධර්මශාලාවේ වැඩහිඳ මේ සිංහල මිනිස්සයාට බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද කියලා පැහැදිලිව දේශනා කළා. එසේ පැහැදිලිව මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජුන් කුමක්ද වදාළේ කියලා කියා දෙනකොට මේ සිංහල මිනිස්සයා තුළ ශ්‍රද්ධාව උපන්නා. බුදුරජාණන් වහන්සේ ගැන සැදැහැසිත උපන්නා. ධර්මයේ ගැන සැදැහැසිත උපන්නා. සංගරුවන ගැන සැදැහැසිත උපන්නා. තෙරුවන් ගැන බලවත් ප්‍රසාදය උපන්නා. තෙරුවන තමයි අපිට එකම සරණ කියලා සරණ ගියා සිංහලයා. ඉතින් ඒ කතාව අපි ඔබට කියලා දුන්නානේ. සිංහලයාගේ ඒ අසිරිමත් බුදු සරණ, සිහල අපේ දහම් සරණ, සිහල අපේ සංඝ සරණ, මේ තෙරුවන් සරණ තුල සිංහලයා රැකුණේ කොහොමද? අපි මේ ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලබා දීපු දේ තමයි මේ ලංකා භූමියේ අපහට තෙරුවන් කෙරෙහි බලවත් චිත්ත ප්‍රසාදයේ යුක්ත නිසා මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළා පිම්පුරා ගැනීම පිණිස 13 වහන්සේලා 13 සෑය. ඒ ගැන කතාව හරිම ලස්සනයි. මහාවංශයේ 17 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ ධාතු ආගමන කතාව. මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වස්වසා අවසන්ව වස් පවාරණය කරලා ඉල් පොහෝ දවසේ දෙවන පෑතිස් රජුරවන්ට මේ වදාලා. චිර දිට්ඨෝහි සම්බුද්ධෝ සත්තානෝ මනුජාධිප අනාථවාසං අවසිම්හ නත්තිනෝ පූජයන් ඉද. මහරජුරුවනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගත වුණා. මෙහිදී උන්වහන්සේව පුදන්ට නැති නිසා අපි අනාථ වාසයකිනුයි ඉන්නේ. දඹදිවයන්ටයි අපේ අදහස. එතකොට දෙවෙනි පෑතිස් රජුරුව අපේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ බව ඔබ වහන්සේ මට කලින් වදාලා නොවේද? මිහිඳු මහරහතන් වහන්සේ උත්තර දුන්නා, එසේ මහරජුණුවනි, භාග්‍යතුන් වහන්සේගේ 13 වහන්සේලා බැහැ දැක්ක විට ජීවමාන භාග්‍යතුන් වහන්සේ දැක්කා හා සමානය. මිහිඳු මහරහතන් වහන්සේ එහෙමයි ධාතු වන්දනාව ගැන වදාළේ. ධාතුන් වහන්සේලා වන්දනා කිරීම ගැන මේ ඊටාම සුන්දර අදහස. ධාතුන් වහන්සේලා වැඳීම යනු ජීවමාන ශාස්ත්‍රූන් වහන්සේ බැහැදක වන්දනා කිරීම වැනිය. මේ අදහස සිංහල අපිට දුන්නේ අපේ අනුබුදුවරයන් වහන්සේ, අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ එහෙම වදාළම රජුරෝ නුවණැති රජුරෝ තේරුම් ගත්තා. රජුරෝ කියනවා, ස්වාමීනි, 13 වහන්සේලාට පූජා පිණිස ස්තූපයක් කරවීම ඔබ වහන්සේගේ අදහස බව මට වැටහුණා. මං ස්තූපයක් කරන්නම්. ස්වාමීනි, 13 වහන්සේලා පිළිබඳව ඔබ වහන්සේලා දන්නාසේක්වා. රජුරෝ ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙලා. ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වූ රජුරවන්ට තමන් සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේගේ 13 වහන්සේලාට සෑය ඉදි කරවනවා කියලා කිව්වහම අප්‍රමාණ සතුටුයි. ශාස්ත්‍රූන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වඩා හිඳුවලා සෑය ඉදි කරනවා කියලා අහන්න ලැබෙද්දි සතුටුයි. ඇයි? ශ්‍රද්ධාව තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම ශ්‍රද්ධාව ලබා දීලා තමයි සෑරජාණන් වහන්සේලා ඉදි කරන්න පටන් ගත්තේ. මහබෝධීන් වහන්සේ වැඩම කරවන්න පටන් ගත්තේ
ඒ වැඩම කරවීමේ කටයුත්ත සිද්ධ කළේ මුලින්ම බණපද කියා දීලා සදහැසිත ඇති කරලා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා දුන්නා. ධර්මය කියා දීමෙන් නැවතුනේ නැහැ. මේ මනුස්ස වර්ගයාට සිංහල ජාතියට පිම්පුරා ගන්න ධාතුන් වහන්සේ බෝධීන් වහන්සේ ලබා දුන්නා. ඒකට හේතුව හැම දෙනාට එක වේගින් මේ ධර්මය අවබෝධ වෙන්නේ. ධර්මයේ දහම් ගුණ අතරේ තියෙනවා මේ ධර්මය නුවණැත්තන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ වෙන එකක්. අනිත් හැම දෙනාට සුගති රැකවරණ සලසා ගැනීම පිණිස කල්යාණ මිත්‍ර ආශ්‍රී ධර්මයේ හැසිරෙන මේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම පිණිස ඒ උදෙසා ධාතුන් වහන්සේ වන්දනා කිරීම, බෝධීන් වහන්සේ වන්දනා කිරීම බොහෝ පින් පිරෙන එකක්. එනිසා මිහිඳු මහරහතන් වහන්සේ අපිට මේ ධාතුන් වහන්සේලා ලබා දෙන්න කටයුතු කළා. ඉතින් එදා දෙවන පෑතිස් රජුරෝ මේ ඇතිවෙච්චි කතා බහත් එක්ක තමයි පින්වතුනි ධාතු සෑය ඉදිකිරීම ආරම්භ වුණේ. තූපාරාම මහා සෑරජානන් වහන්සේ ඉදිවීමත් එක්ක. ඉතින් ඒ ඉදිකිරීම වලදී ධාතුන් වහන්සේලා ලබා දීම ඊළඟට සෑරජානන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් සියලු උපදෙස් ගැනීම මේ සියල්ල මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා සිද්ධ වුණේ. ඒ නිසා පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ මේ පොසොන් සමයේ මේ දේශනා මාලාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපට කරපු දේ මේ සිංහල ජාතියට ලබා දීපු මහා නිධානය ගැන හොඳට හිත පහන් කරගන්න. හොඳට හිත පහන් කරගන්න. මිහිඳු මහරහතන් වහන්සේට සාදුකාර දිදී මේ සිංහලයෝ විදිහට අපි අපේ ජීවිතය ගත කරන්න ඕන. මොකද හැම දෙයක්ම අපිට මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා තමයි අපිට මේ මහියංගනේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු පූජනීය භූමිය හඳුන්වලා දුන්නේ. නාගදීප භූමිය හඳුන්වලා දුන්නේ. කැලණී භූමිය හඳුන්වලා දුන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය සමනලගිරි ශීර්ෂයේ තියෙන බව අපිට කියා දුන්නේ මේ හැමදේම. ඊළඟට මේ ලංකා භූමිය සිව් බුදුවරයන් වහන්සේලා පරිහරණය කරපු භූමිය මේ හැමදේම මිහිඳු මහරහතන් වහන්සේ කියලා දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේ නිසාම අසිරිමත් ලෙස සෑය ඉදිකොට ධාතුන් වහන්සේලා වැඳ වැඳ පිම්පුරා ගැනීමේ අවකාශය සිංහල ජාතියට උරුම වුණා. අපේ ඒ ආදි සිංහලයෝ, ශ්‍රේෂ්ඨ සිංහලයෝ, අති උදාර සිංහලයෝ ධාතුන් වහන්සේලා සාදු සාදු කී වැඳ වැඳ පිම්පුරා ගත්තා. නමුත් වර්තමානයේ සමහර කාරණා නිසා මේ සිංහල ජාතියට මක් වෙනවාද කියලා ශෝකයක්, කනගාටුවක්, සංවේගයක් ඇති වෙන අවස්ථා අපිට එළඹුණා. එක අවස්ථාවක විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන තරුණ දරුවෝ පිරිසක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ අහපු කාලේ වෙනකොට පින්වතුනි සේරුවිල මංගල මහා සෑරජානන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ හිඳින පූජනීය සෑරජානන් වහන්සේ උදෙසා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත අපි මහා පළවැල පූජාවක් කළානේ. සහ සම්බන්ධ වෙච්ච සදහැවත් පින්වතුන්ලාට හොඳට මතක ඇති. මහා පළවැල පූජාවක් ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා කළා. ඔය පළවැල පූජාව කරනකොට මේ සිංහල ජාතියම මේ ලංකා භූමියම සිංහල මේ ශ්‍රේෂ්ඨ සිංහලයා අතරේ ඉපදිච්චි ලේ ධාතු එහෙ මෙහෙ වෙච්ච අය ඉන්නවනේ. පරගැති හැඟීම් තියෙන, සැදැහැසිත නැති ආන්නේ අය ඔය ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා කරපු පූජාවට ගැරහිල්ලක් හැදුවා. අසත්පුරුෂයෝ ඒ ගැරහිල්ල හදනකොට ඒකටත් එක රැල්ලට එකතු වෙන පිරිසක් හිටියා. ඉතින් මේ දරුවෝ ටික අපින් ප්‍රශ්නයක් ඇහුවා. අපිත් එක්ක කිව්වා, "හාමුදුරනේ, මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා දායාද කරපු බුද්ධ ශාසනය කියලා කියන්නේ ගඩොල් ගොඩවල් වලට පළතුරු පූජා කර කර වැඳ වැඳ ඉන්න එකද?" කියලා ඇහුවා. ඒ ප්‍රශ්නේ අහනකොට හරි සංවේගයක් ඇති වුණා අපට. මොකද මේ
සිංහල ජාතිය කියලා කියන්නේ මහා සුවිශාලයට සෑරජාණන් වහන්සේලා ඉදි කර කර. ඒ සෑරජාණන් වහන්සේලා මේ මහා උත්කර්ෂවත් විදිහට පුද පුද පින්පුර පුර හිටපු පිරිසක්. ඒ ජාතියට මක් වෙලාද මේ? ඒ ජාතියේ වර්තමාන පරම්පරාවට මොනවා වෙලාද මේ කියලා. එතකොට මම ඒ දරුවන්ට උත්තරේ දුන්නා සාමාන්‍යයෙන් මේ ලෝකේ gadol වලින් තමයි gadol එකින් එක තියලා තමයි මිනිස්යන්ට වාසය කරන්නට ගෙදරක් නිර්මාණය කරන්නේ. ගෙදර නිර්මාණය කරාට පස්සේ සාමාන්‍ය දැනීම ඒකට ගෙදර කියලා කියනවා මිසක් gadol ගොඩ කියලා කියන්නේ. gadol වලින් තමයි තාප්ප බඳින්නේ. තාප්පේ බැන්දාට පස්සේ ඒකට gadol ගොඩ කියන්නේ. ඒකට කියන්නේ තාප්පේ කියලා. ඒ වගේ gadolin කරපු නිර්මාණයක් සෑරජාණන් වහන්සේ. ඒ සෑරජාණන් වහන්සේගේ ගර්භෙහි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ශ්‍රද්ධාව තියෙන සිංහලයාණන් කියන්නේ gadol ගොඩ කියලා නෙමෙයි සෑයට. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සදිස ශාස්ත්‍රූන් වහන්සේ හා සමාන මහා සෑය කියලයි. ඒ මහා සෑ රජාණන් වහන්සේට පුද සත්කාර කරනවා සිංහලයා කියලා අපි උත්තරේ දුන්නේ. ඒ සෑරජාණන් වහන්සේලාට සිංහලයා පුද සත්කාර කරපු හැටි තේරෙනවා පින්වතුනි. අපේ රජදරුවෝ මේ සෑය පුදලා තියෙන විදිහ ඉගෙන ගත්තාම ඒ ගැන විස්තරය සඳහන් වෙනවා පින්වතුනි. මහා වංශයේ 34 වෙනි පරිච්ඡේදයේ මහා දාටික කියන රජුරුවන්ගේ සහෝදරයෙක් හිටියා බාතික නමින්. ඒ මහා දාටික රජුරුවෝ කාලක්‍රියා කරාට පස්සේ බාතික රජුරුවෝ රාජ්‍යත්වයට පත් වුණා. මේ බාතික රජුරුවෝ කියලා කියන්නේ හරි ධාර්මිකයි. රජුරුවෝ ලෝවා මහා ප්‍රාසාදයේ අලුත් වඩියා කෙරෙව්වා. ලෝවා මහා ප්‍රාසාදය කියලා කියන්නේ අපේ රජදරුවෝ සංඝයා උදෙසා ඉදි කරවපු පොහොයගේ සංගරුවනට වැඩ ඉන්න රජදරුවෝ මහා පොහොයගයක් කෙරෙව්වා. ඒ පොහොයගේ සැලැස්ම දෙව්ලොවින් අරගෙන ආපු එකක්. බරණී කියන දෙව්දූගේ විමාන සැලැස්මට තමයි ලෝවා මහා ප්‍රාසාදයේ ඉදි කෙරුණේ. එතකොට සංඝයාට වැඩ ඉන්න සංගරුවනට වාසය කරන්නට අපේ සිංහලයෝ දෙව් විමාන වගේ විහාර හැදුවා. ඒ දෙව් විමාන වගේ විහාර හදනකොට හීල්ලුවේ නෑ සිංහලයා. දැන් විහාරයක් හැදෙනවා දැක්කාම හූල්ලනවා නොවේ. මෙච්චර විශාලයට මොකටද? මේ දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නා නම් මොකද විහාර මෙච්චර කරනවා? අද එහෙම හිතෙනවා. ඉතින් මේ සිංහලයාගේ පරිහානිය සිංහලයාගේ සැදැහිතේ පරිහානිය පින්වතුනි මේ සිදුවීම වලින් අපිට පේන්නේ නැද්ද? මේ සිදුවීම වලින් පින්වතුනි වර්තමාන සිංහලයාගේ මහා පරිහානියක් අපිට පේනවා. ඉතින් මේ කරුණු කාරණා ඉගෙනගෙන තමන්ගේ ශ්‍රද්ධාව තමන්ගේ ගුණය තමන්ගේ අභිමානය රැකගන්න. ඒ උදෙසා තමයි මේ මහා වංශයේ තියෙන සත්‍ය වූ සිදුවීම් අපි ඔබට මේ විදිහට කියලා දෙන්නේ. බාතික රජුරුවෝ මහසෑයි පේසාවලලු දෙකත් තෝපාරාමී පොහොය ගියත් කෙරෙව්වා. තමන්ට ලැබෙන බදු මුදල් වලින් නගරයේ වටේ යොදුනක ප්‍රමාණයට සමම්පිච්ච මලුත් ඉද්ද මලුත් රෝපණය කෙරෙව්වා. රජුරුව මහා සෑයේ පාදමේ සිට ඡත්‍රයේ මුදුන දක්වා අඟල් 4ක පමණ ඝනකමට සුවඳ මැටි ආලේප කරවලා සමන්මල් නටුවින් පරිස්සමින් සුවඳ මැට්ටට ඇතුල් කරලා මුළු මහා සෑයම එකම මල් ගුලාවක් කරලා පූජා කළා. තෙරුණාද ඒ පූජාව? ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගේ අඟල් 4ක් ඝනකමට ඊටාම සුවඳ මැට්ටක් ආලේපය කෙරෙව්වා. ඒ මැටි ආලේපනය කරවලා මේ මැටි අතරේ අර තෙත මැට්ටේ ගහන්න පුළුවන් පහසුවෙන්ම සමන් මලක්.
සමල් මල් නටුවෙන් නටුව මෙහෙම ගැහුවා. එක ළඟ එක ළඟ. එහෙම ගහලා රුවන්වැලි මහා සෑයම. මුළු රුවන්වැලි මහා සෑයම නිකන් මල් වලින් හදපු සෑයක් වගේ පේන විදිහට අලංකාර කෙරෙව්වා. රජවරු කරපු පින්කම්. එහෙමයි සිංහලයා සෑයට පූජාවල් සිද්ධ කළේ. අද මේ සෑරජාණන් වහන්සේ නමකට පූජාවක් කරනකොට මේ හෝල්ලන පිරිසක් හැදිලා හිටියට ඒ කාලේ රජවරු මුල් වෙලා එහෙම මහා පින්කම් කළා. තවත් දවසක අඟල් දෙකක් ඝනකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා කලින් වගේම මහසෑය වැහෙන්ට මල් අමුණලා පූජා කළා. තවත් දවසක පඩිපෙළේ සිට මුදුනේ ඡත්‍රය දක්වාම මහා සෑය මල් වලින් පිරී යනසේ අතුරලා මහා සෑය මලින් වැස්සුවා. මුළු රුවන්වැලි මහා සෑයම මල් වලින් වහලා පූජා කළා. මේ රජවරු ලංකා භූමියේ රජවරු සෑරජාණන් වහන්සේලාව පිදු අසිරිය. සිංහලයෝ එහෙමයි සෑය පිදුවේ. සිංහලයාගේ සෑ පිදීමේ අසිරිය. මෙහෙම අහගන්න. මේ එක රජදරුවෙක් එක රජ කෙනෙක් සෑරජාණන් වහන්සේ පුදුපු හැටි අපි මේ කියලා දෙන්නේ. එකම එක රජ කෙනෙක්. තවත් දවසක යන්ත්‍ර මාර්ගයෙන් අභයවැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් උඩට විහිදුවලා මහා සෑයට ජලය ඉස්සවමින් මහා සෑය පැම් පහසු කරවමින් ජල පූජාවක් සිදු කළා. මේ ගඩොල් වලින් කරන ලද සෑය තමයි මේ පුදන්නේ. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ මහා සෑය ගැන සිංහලයා තුළ තිබුණු හැඟීම කොහොම එකක්ද? මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේය. මේ අප බුදුරජාණෝය කියන හැඟීමෙනුයි සෑය පිදුවේ. එනිසා පින්වතුනි අදටත් පුළුවන් හැබෑ සිංහලයෝ විදිහට ඒ හිත පිහිටුව ගන්න. මේ ලංකා භූමියේ කොපමණනම් සෑරජාණන් වහන්සේලා වැඩ ඉන්නවද? කොච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? මේ සිංහල ජාතියේ ජන්මලාභය ලබලා සෑරජාණන් වහන්සේලා වැඩ ඉන්න ධාතුන් වහන්සේලා වැඩ ඉන්න භූමියේ ජන්මලාභය ලබලා ඒ සෑය ධාතුන් වහන්සේලා මුල් කරගෙන පින්පුරා ගැනීම කියන එක අතපසු කරගන්න නම් එපා. හොඳට පින්පුරා ගන්න. ඒ පින්පුරා ගැනීම පිණිස අපේ අතීත රජදරුවෝ පින්පිරු හැටි පැහැදිලිව නිරවුල්ව ලස්සනට සඳහන් වෙන්නේ මේ මහා වංශේ. ඒකට කෙනෙක් මේ මහා වංශය කියන ඉතිහාස කතාව සැක කළොත් එයාට මේ පින ගැන තියෙන ලස්සන කතාව අහිමි වෙලා යනවා. පින්පුරා ගැනීමේ අවකාශය අහිමි වෙලා යනවා. ඒ නිසා මේ මහා වංශය කියන අපේ හැබෑ ඉතිහාසයේ හැබෑ උරුමය ගැන විශ්වාසය ඇති කරගෙන මේ කියව තමන්ගේ ජීවිතයට පින්පුරා ගන්න මේ පින් කරගන්න ලැබිච්ච අවකාශේ ගැල් 100ක මුතු ගෙනවිත් සියුම් වෙන්ට තෙලින් පරිස්සමින් අඹරවලා සුණු පිඩු කරලා මහා සෑයේ මුතු පාටට දිලිසෙන සුදින් ආලේප කළා. මුතු කුඩු කරලා මේ ආලේපනෙත් එක්ක කලවම් කරලා සෑය ආලේප කෙරෙව්වා. හරියට මුතු වලින් කළා වගේ සෑය දිලිසෙන්න ගත්තා. එහෙමයි ඒ රජුරෝ සෑය විදුවේ. රෝම රටට දූතයන් යවලා ඒ රටින් ගෙනා පබළු වලින් මහා සෑය වැහෙන්ට දැලක් පලන්දලා එහි සන්දිවල තැනින් තැන කරත්ත රෝද තරමේ රත්තරනින් කළ නෙළුම් මල් සවි කරවලා ඒ නෙළුම් මල් කෙමියෙන් මුතුවැල් මිටි පහලට වැක්කිරෙන්ට සලස්වා කරවා ඒ කෙළවරේ රන් නෙළුම් එල්ලලා පූජා කළා. ඒ කාලේ එහෙම මුතු මැණිකෙන් රණින් රිදියෙන් රජවරු සෑය පුදලා. එතකොට අපේ සිංහලයා අනුමෝදන් වුණා. අපේ මේ රාජකීය භාණ්ඩාගාරයේ තියෙන රට හදන්න තියෙන ධනය වනසනවා කියලා ඒවට හිල්ුවේ නෑ. අපේ ශාස්ත්‍රුන් වහන්සේට කරන මහා පූජාවක් කියලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා.
මේ දේවල් සිංහලයා කියවලා නැති නිසා වර්තමානයේ වුණත් සෑයකට පින්කමක් කරනකොට මහා ඉහලින් සෑ පින්කමක් කරනකොට අසත්පුරුෂයෙකුට පුළුවන් ඒකට ගැරහිල්ලක් හදන්න. ඇයි හේතුව සිංහලයා සෑය පිදුවේ කොහොමද කියලා වර්තමාන සිංහලයෝ දන්නේ. අපේ අතීත සිංහලයා කොහොමද සෑය පිදුවේ කියන කාරණේ වර්තමානිකයෝ දන්නේ. මේ අතීත සිංහලයා සෑය පිදුව හැටි කියවෙනකොට තේරෙනවා පින්වතුනි අද අපි කරන සෑ පින්කම් මොනවද? ඒ කාලේ නොවේ මහා සෑයට පින්කම් කරලා තියෙන්නේ. මුතු මැණිකින් රණින් රිදීන් රජවරු මහා සෑය පුදලා රජුරුව මහා සෑයේ ධාතු ගර්භයේ රහතන් වහන්සේලා වැඩහිඳ සාමූහිකව සූත්‍ර ධර්මයන් සජ්ජායනා කරන හඬ දවසක් අහනවා. ඒ කාලේ අපේ රහතන් වහන්සේලා ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගේ ධාතු ගර්භයට එරදිහෙන් වැඩම කරලා ධාතු ගර්භයේ වැඩ ඉඳලා සාමූහිකව පිරිත් සජ්ජායනා කරනවා සූත්‍ර සජ්ජායනා කරනවා. මේ බාතික රජුරුව සෑය වඳින්න ඇවිල්ලා ඉඳලා පිරිත් හඬ ඇහෙනවා. හැබැයි පිරිත් හඬ ඇහුණාට පේන්නේ. ඉතින් රජුරුව දැනගත්ත මේ ගර්භයේ ඉඳලා තමයි රහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරන්නේ. හරියට හිත සතුටු වුණා. මහා සෑය වෙනුවෙන් මෙච්චර පින්කම් කරපු රජුරුවන්ට ලොකු දුකක් හටගත්තා. අනේ මම මේ සෑරජාණන් වහන්සේ උදෙසා සුවඳ මලින් වසා පින්කම් සිද්ධ කළා. සෑරජාණන් වහන්සේ මේ සුවඳ දියෙන් දෝවණය කරලා පූජා සිද්ධ කළා. මුතු මැණිකෙන් සෑය පුද පුද පින් කළා. රන් නෙළුම් වලින් සෑය පුදලා පින් කළා. ඒ වුණාට මම මේ සෑරජාණන් වහන්සේගේ ධාතු ගර්භය දැකලා නැහෙනි. ඒ ධාතු ගර්භයේ අසිරිය රජුරුව අහලා තිබුණා. කොහොමද මේ රජුරුව පින්වතුනේ මේ ධාතු ගර්භය ගැන දැනගත්තේ? ඉතිහාසයේ ඒ ගැන සඳහන් වෙලා තිබුණා. අපේ මුතුන් මිත්තෝ දුටුගැමුණු රජුරුව ධාතු ගර්භය කෙරෙව්වේ මෙහෙමයි කියලා මතක තියාගෙන හිටියා. ඒ ධාතු ගර්භයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන ඉරියව්වෙන් වැඩ ඉන්නවා කියලා අහලා තිබුණා. ධාතු ගර්භයේ රහතන් වහන්සේලා දැල්වූ පහන් නොනිවි දැල්වෙන පහන් කියලා දැනගෙන හිටියා. රහතන් වහන්සේලා පිදූ සුවඳ මල් පරණොවී තියෙනවා කියලා දැනගෙන හිටියා. ඉතින් රජුරවන්ට බලවත් සතුටක් බලවත් ආසාවක් උපන්නා. මට මේ සෑ ගර්භය දකින්න ඕන. රජුරෝ වැතිරෙනවා සෑයේ මළුවේ මම මේ ධාතු ගර්භය නොදැක මෙතනින් නැගිටින්නේ කියලා අදිෂ්ඨාන කරගෙන නැගෙනහිර වාහල්කඩ ළඟ ආහාර නොගෙන මහා සෑය දෙසට හිස යොමා වැතිරුණා. හරි පුදුම සහගතයි ඒ කාලේ මේ සිදුවීම. රහතන් වහන්සේලා දොරක් මවලා බාතිකාබේ රජුරුවන්ව ධාතු ගර්භය ඇතුළට ගත්තා. රජුරුව ඒ ධාතු ගර්භයේ අලංකාර සියල්ලම දැකලා පිටතට පැමිණියාට පස්සේ ඒ ආකාරයටම සිතුවම් අදින වස්ත්‍රවල ඒවා සිතුවම් කරලා පූජා කළා. මේ තමයි වින්වතුනේ සිහල රජදරුවෝ ධාතු සෑය පිදූ අසිරිය. අපේ සිංහල රජදරුවෝ කියලා කිව්වාට මේ එක රජ කෙනෙක් ගැනනේ අපි මේ ඉගෙන ගන්නේ. එක රජ කෙනෙක් රාජ්‍යත්වයට පත් වෙලා රටවැසියාත් එක්ක එකතු වෙලා මෙහෙම සෑ පූජා කළා නම් මේ මහා වංශය කියවන්න ඔබට පෙනේවි කොච්චර රජවරු විතරක් සෑරජාණන් වහන්සේලා පිදීම කියන එක සිද්ධ කරලා තියෙනවද කියලා. ඒවා ඉගෙන ගත්තාම තමයි අපිට මේ සම්බුද්ධ ශාසනය කියන නිධාන ලාභයේ වටිනාකම තේරෙන්න ගන්නේ. අපිට කොච්චර වටින දෙයක් ලැබිලා තියෙනවද? මේ ලංකා භූමියෙන් මෙපිට තැනක මේ විදිහට
සෑය වන්දනා කර කර පින් කරගන්න අවකාශ නැහැ. මේ විදිහට ධාතුන් වහන්සේලා වන්දනා කර කර පින් පුරා ගන්න අවකාශ නැහැ. අදටත් මේ ලංකා භූමියට කොච්චර දෙවිවරු පැමිණෙනව ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන යන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා අස්ති ධාතුන් වහන්සේ වන්දනා කර ගන්නට දෙවිවරුත් මහියංගනයට එන්න ඕන. මහියංගනේ මියුගුණ සෑරජාණන් වහන්සේ වැඳලා තමයි ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් ග්‍රීවාස්තු ධාතුන් වහන්සේට වන්දනා කරගන්න තියෙන්නේ. ලලාට ධාතුන් වහන්සේ වන්දනා කර ගන්නවා නම් දෙවියන් බඹුන් සේරුවිලට එන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරන්න. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පද්මේ වන්දනා කරන්න. සමනලගිරි ශීර්ෂයට දෙවියන් බඹුන් එනවා. අපි මෙහි ඉඳලා මේ ලංකා භූමියේ මිදගෙන අපි සෑ වන්දනාවට ගරහනවා නම් ඒක කොච්චර අවාසනාවක්ද? අපි සෑරජානන් වහන්සේලා උදෙසා කරන පුද පූජාවලට ගරහනවා නම් ඒක කොයිතරම් අභාග්‍යයක්ද? කොයිතරම් අවාසනාවක්ද? ඒ හින්දා හොඳට මේ කියන කාරණා ඔබ තේරුම් කරගත යුතුයි. මදුගන්ධ නමින් රජුරෝ පූජාවක් කෙරෙව්වා. කලස්වල සුවඳ පුරවා එහි මල් මිටි දමා පූජාවක් කෙරෙව්වා. සුවඳ දියෙනුත් අඳුන් සිරියල් වලිනුත් ඒ වගේම මනෝසීල වලිනුත් ඒ මනෝසීල වලට මල් වැසි වස්සවලා ගොප් මස පමණ දක්වා පිරුණාට පස්සේ මහනෙල් මල් මිටි තබලා පූජාවක් කළා. මුළු මහා සෑ මළුව පුරාම සුවඳ මැටි පුරවලා එහි සිදුරු හදලා මහනෙල් මල් මිටි සිටවලා පූජාවක් කෙරෙව්වා. හරි පුදුම සහගත පූජාවන් රාශියක් අපේ මේ බහතික රජුරුව උතුම් රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ මුල් කරගෙනම සිද්ධ කරලා තියෙනවා. මහා සෑ මළුවෙන් වතුර බසින මාර්ගයේ වස්සවලා සෑ මළුවේ ගිතෙල් පුරවා පටරෙදි වලින් කළ පහන් වැටියෙන් මළුව පුරාම පහන් දැල්වලා ඒ පහන් සිළුවෙන් මහා සෑය පූජා කළා. ඔබ නිකන් හිතලා බලන්න මේ පූජාවක් කරන්න කොච්චර කැප වෙන්න ඇතිද කියලා. හැබැයි විශාල කැපකිරීමක් කරලා සෑරජානන් වහන්සේලා උදෙසා රජවරු එසේ පූජාවන් සිදු කළා. වර්තමානයේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපටත් වාසනාව ලැබුණා සෑරජානන් වහන්සේලා මුල් කරගෙන බොහෝ පින්කම් සිද්ධ කරගන්න. ඉතින් මේ මහා වංශය ආදී කියවලා ඒ ඇතිවෙච්ච සදහසිතත් එක්ක අපි බොහෝම සතුටින් මේ පින්කම් සිද්ධ කරගත්තා. හැබැයි ඇතැන් අසත්පුරුෂයෝ නිසා ඒ කරගත්ත පින්කම් වලට බොහෝ දෙනෙකුට හිත පහදවා ගැනීමේ අවකාශ අහිමි වුණා. මේ සිංහල ජාතිය ඉපදිලාම සේරුවිල මංගල මහා සෑරජානන් වහන්සේගේ පළවැල පූජාව සිද්ධ කරනකොට කොට්ටාසයක් ඒකට ගැරහුවා. ඊළඟට රන්කොත් වෙහෙරේ ඒ උතුම් සෑරජානන් වහන්සේ උදෙසා පැම් පූජාව සිදු කරනකොට ඒකට කොටසක් ගැරහුවා. එතකොට ඒ ගරහාව කළේ ශාස්ත්‍රූන් වහන්සේ සදිස්ස ඒ උතුම් මහා සෑයට පූජාවල් කරනකොට. ඒ පූජාව කවු දෙසා සිද්ධ වෙච්ච එකක්ද? ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා සිද්ධ වෙච්ච පූජා. ඒ පූජාවකට කෙනෙක් ගරහනවා කියලා කියන්නේ කාටද ගරහන්නේ? බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේගේ ලාභයට, බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවට. එනිසා ඒ ගැරහිලි වලට මේ යාන්තම් හරි සම්බන්ධ වුණා නම් පින්වතුනි, ඒ සෑරජානන් වහන්සේ වන්දනා කර කර කමා කරගන්නට. මොකද අපි මේ මනුස්ස ලෝකේ ලොකු කාලයක් ඉන්නේ. අපි හැමෝම ඊතා ඉක්මනින් මැරිලා යනවා. මැරිලා යනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන්නට මේ මනුස්ස ලෝකයේ උපන් ජාතිය සිංහල ජාතිය. ඒ සිංහල ජාතිය ඉපදිලා පින් ආකරයක් පුරවාගෙන යන්න පුළුවන්කම තියෙද්දි
මේ මනුස්ස ලෝකයේ සිංහල ජාතියෙන් කෙනෙක් පරලොව යන්නේ පව්කඳක් පුරවාගෙන නම් එක කොච්චර අවාසනාවක්ද. මොකද මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ සදහම් නිධානය සම්බුද්ධ ශාසන නිධානය අපට ලබා දෙනකොට ඊළඟට මේ විදිහට සෑරජාණන් වහන්සේලා පිදීමේ අවකාශය ධාතුන් වහන්සේලා පිදීමේ අවකාශය සිංහලයාට විවර කරනකොට පින්වතුනි සිංහලයා සම්පූර්ණයෙන්ම සුගති ගමනට යොමු වුණා. මැරෙන සිංහලයෝ ඒ කාලේ සුගතියම ගියා. මැරෙන සිංහලයෝ දෙව්ලොවම ගියා. දෙව්ලොව සුගති රැකවරණේ සිංහල ජාතිය ආරක්ෂා වුණා. ඉතින් ඒකට පසුබිම තාම තියෙනවා. ඒකට උරුමය තාම තියෙනවා. අපි මේ සිංහල ජාතිය ඉපදලා ඉන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ සිංහල උරුමය ගැන කියා දීපු සත්‍ය සටහන තාම අපේ ළඟ තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලබා දීපු සම්බුද්ධ ශාසන නිධානය තාමත් සත්පුරුෂයන් වහන්සේලා විසින් ආරක්ෂා කරලා තියෙනවා. ඒ ඔක්කොගෙන් ඵල ප්‍රයෝජන ලබලා ජීවිතේ සැපවත් කරගන්න අවකාශ තිබේ. තමන් තමයි නුවණින් කල්පනා කළ යුත්තේ. තමන් තමයි අභිමානයක් ඇති කරගත යුත්තේ. ඒ නිසා මේ මහා වංශය කියන උතුම් පොත් වහන්සේ කියවන්න. කියවලා අපේ රජදරුවෝ ඒ ධාතු වන්දනා ආදිය කරපු හැටි ඊළඟට අපේ රජදරුවෝ සෑ පූජා කරපු හැටි ඉගෙන ගන්න. ඉගෙනගෙන පින්වතුනි අපිට දැන් අවස්ථාව තියෙනවනේ. සෑය පුද පින් කරගන්න. මනුස්ස ජීවිතය අහිමි වෙන්න කලින් සෑය පුද පින් කරගන්න. දුර ඉඳලා වුණත් සෑය වන්දනා කර පින් කරන්න. මගේ බුදුරජාණන් වහන්සේගේ මගේ ශාස්තෘන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ වැඩ හිඳිනවා. ඒ රුවන්වැලි සෑයට මාගේ වන්දනාව වේවා. අන්න එහෙම දුර ඉඳලා වඳින්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා සෑරජාණන් වහන්සේගේ වැඩ හිඳිනවා. ඒ සෑරජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා කියලා දුර ඉඳලා වඳින්න. භාග්‍යතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ තෝපාරාමේ වැඩ හිඳිනවා. ඒ සෑයට මාගේ වන්දනාව වේවා කියලා දුර ඉඳලා වන්දනා කරන්න. ඉතින් එහෙම දුර ඉඳලා වුණත් වන්දනා කර හොඳට පින්පුරව ගන්න. ඒ පින්පුරවා ගැනීම පිණිස සිත තව තවත් බලවත් වේවි. මේ මහා වංශයේ තියෙන අපේ සිංහලයා සෑය පිදූ හැටි, සිංහලයා සෑය වැන්ද හැටි ඔබ ඉගෙන ගත්තොත්. ඉතින් මේ හැමදේම පින්වතුනි අපට ලැබුණේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහාඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං වේතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළුලක් දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු.
අප විසින් රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු, ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන මේ ලංකා භූමිය සුරකින සියලු දෙවිවරු සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ශ්‍රද්ධා රූපවාහිනියේ ගරු අනුශාසක අපගේ පින්වත් අලුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු කොත්මලේ මල්දෙනියේ පදිංචිව සිට මීට වසර 53කට පෙර ජූනි මාස 7 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් තෙන්නකෝන් පියාණන්ටත් මීට වසර 27කට පෙර ජූනි මාසේ 8 වැනිදා මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් වික්‍රමසිංහ මෑණියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගිය ඩැනී වික්‍රමරත්න ස්වාමි පුරුෂයාට මාලික රණවීර පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක්ඛිත වූ සසර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දිනාට අපි සෙත් ප්‍රාර්ථනා කරමු. මේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් තෙරුවන් සරණින් සියලු දෙව්රකවරණින් ඒ හැම දිනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පන්නිය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානය සිද්ධ කරන්නේ පින්වත් පියසීලී සහ ලලිතා යන ඒ පින්වතුන්ලා, සෝමපාල රණවීර මහතා, ශ්‍රීමාලී, නිර්මාල්, හර්ෂී, උදාර යන ඒ පින්වතුන්. ඉතින් මේ ධර්ම දානය සිද්ධ කරන ඒ පින්වතුන්ලාගේ පවුල්වල දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත්, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු යහපත අභිවෘද්ධිය නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. සුවසේ පින් පුරාගෙන සුවසේ ධම්මග දියුණු කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.